समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් තියාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, ඊටමත් වැදගත් අරමුණක් ඇතිවයි රටේ මේම කලබල තිබුණත් මේ පින්කම සිද්ධ කරන්න. අපේ පින්වත් මෑණියන් වහන්සේ ලීලා තලෙටිගම මෑණියන්ගේ 87 වෙනි ජන්මදිනය. ඒ අම්මා පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇතුවම උපන් කෙනෙක්. ඒ නිසා දරුවොත් 9 දෙනෙක්, 11 දෙනෙක්, තව එකක් හිටියනම් දුසිමක්. ළමයි 11ක් වම ලේසි නෑ. ඒවා පිනට ලැබෙන්නේ. දරු සම්පත් කියන ඒවා ලැබෙන්නේ පිනට. ඒ ලැබිච්ච දරුවෝ දිහා බලබලා මෑණියන් වහන්සේ සතුටු වෙන නිසා තමයි ඔය දීර්ඝායුෂ ලැබෙන්නේ. ළමයි නිසා වැළපෙන අම්මලා කොච්චර ඉන්නවද? මම එක දවස් දෙකක් කොළොන්නාවේ බෝධිය වාඩි වෙලා හිටියොත් බලතැකි. වැඩියෝ නැ පිස්සු වැදිලා දුවනවා. ඉන්න බෑ. මේ වයසක අම්මලා ඇවිල්ලා කියන ඒවා ළමයිගේ අකීකරුකම්. ජනසන්දව කියලා හොඳ ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතකයේදී බුදුහාමුදුරු බෝධිසත්ව කාලේ දේශනා කරන රටවැසියට. එතකොට බුදුහාමුදුරු බෝධිසත්වෙක් රට පාලනය කරන රජෙක්. කතාවේ නම ජනසන්දව. ඒකේ කරුණු 10න් එකක් රටවැසියට කියනවා මගේ රටවැසියනි, රටේ මම නායකයා නම් රටවැසියෝ මගේ දරුවෝ. ඔබලා නාකි වෙලා වයසට ගිහිල්ලා අඬන්න එපා. අපි පොඩි කාලේ තාත්තට අකීකරු වුණා කියලා. බලන්න කියපු කතාව. වයසට ගිහිල්ලා පසුතැවෙන්න එපා. ඉත තප්පති. අපි කියන්නේ අම්මා කියපු දේ ඇහුවා නම් ඉවරයි. තාත්තා කියපු දේ ඇහුවා නම් මට මේව වෙන්නේ නැහැ. ඒ කාලේ මං ඕවා ගණන් ගත්තේ නැහැ කියලා තැවෙන්න එපා. තැවෙන්නේ නැති ජීවිතයක්. මේ හැම දෙයක්ම ත්‍රිපිටකය තුල තියෙනවා. බුදුහාමුදුරු ඒකනේ සර්වඥතා ඥාන කියලා කියන්නේ. හරියට පරිශීලනය කරනවා නම් නැති දෙයක් නැහැ. දරුවෙක් මව් කුසට එන්නේ කොහොමද? ඒකත් කියලා තියෙනවා. මේ අම්මා තාත්තා එකතු වෙලා දරුවෙක් එනකොට අතිජාත වෙන්නේ කොහොමද? අවජාත වෙන්නේ කොහොමද? අනුජාත වෙන්නේ, මේ ඔක්කොම විද්‍යාත්මකව උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සමහර කතා කරුණු විනය පිටකේ තියෙනවා බණට කියන්න බෑ. ඒවා අපි වාගේ කෙනෙක් කිව්වම මිනිස්සු අපිට බනිද. සෝමාඳුරු වාගේ කෙනෙක් කිව්වා නම් ඒක තිබුණා ගැම්මක්. අද උන්වහන්සේ අපවත් වෙලා හරියටම අවුරුදු 17යි. අද සෝමාඳුරු අපවත් වෙච්ච දවස. උන්වහන්සේත් වැඩ ඉන්න කම්ම කිව්වේ ලස්සනට ජීවත් වෙන්න. බුද්ධ ආගම දුකයි දුකයි කියන එකම නෙමෙයි. අත්තිසුකම් තියනවා කියලා සතුටු වෙන්න ඕනේ. මට තියනවා. තියෙන්න නම් අම්බ කරන්න ඕන. ධාර්මිකව අම්බ කරගන්න මට යමක් තියනවා. දැන් මේ අම්මා අවුරුදු 87ක්ම සතුටුනේ. මට හොඳ දරුවෝ ඉන්නවා, බෑනලා ඉන්නවා, ලේලිලා ඉන්නවා.
මොනුබුරු මිනිබිරියෝ ඉන්නවා. දැන් සුදත් එන්නකොන් මාත්‍ය දිහා කල්පනා කළා මේ අම්මා කොච්චර සතුටු වෙනවද? බෑන නෙමෙයි මගේ පුතා. දැන් මේ සම්බෝධියට ඇතුල් වෙනකොට තියෙන චෛත්‍ය. ඇදුවේ මේගොල්ලෝනේ. එන්නකොන් පවුලෙන් ඇදුවේ. ඉතින් ඕකට කී දෙනෙක් වඳිනවද? ඇතුළට ගිහිලා වඳින පාරයක් පාසා පින් සිද්ධ වෙනවා. මාරගම අපේක්ෂාරෝහලට ගියාම වැඩි ඕන පිසංගොටුවට ගියාම මේ ඔක්කොම මේ අම්මලට සෙත් පතන්න මිය ගිය තාත්තලට පින් දෙන්න ඒවමයි කළේ. මම නම් දැකලා නැහැ කොලේක මොකක්වත් ව්‍යාපාර දියුණු වේවා ඒවා මේවා කවදාවත් ලියලා නැහැ. ලියනවා නම් ලියන්නේ මුතු බණ්ඩාරද අපිට කටපාඩම් වෙලා තියෙන එකයි. කියලාම කටපාඩම්. ඒ නිසා අම්මා ජීවිතේ අනිත්‍යතාවය කියන එක බුදුහාමුදුරු බොහොම ලස්සනට දේශනා කළා. බුදුහාමුදුරන්ට අවුරුදු 80ක් පිරෙනකොට දැන් බුදුහාමුදුරු වැඩි හිටියේ 80යි. ඊට වැඩි අවුරුදු 7ක් අම්මා තාම වැඩි ඉන්නවා. බුද්ධෝ විය මාතා කියලානේ කියවනේ අම්මත් බුදු කෙනෙකුට සමානයි. සංඝ රත්නයේට අම්මා සමානයි. ආවුණෙය පහවුණෙය කියන අම්මටත්. කොච්චර දුර හිටියත් ගිහිල්ලා දීලා එන්න වටින කෙනෙක්. ගෙදරට ආවම මුලින්ම බෙදලා දෙන්න වටින කෙනෙක්. මංගල සූත්‍රයේ තෙන්නකෝන් මාත්‍ය අපි පටලෝ ගත්තා. මංගල සූත්‍රයේ තියෙන්නේ කොහමද? මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ. එහෙමනේ තියෙන්නේ. දැන් වර්තමානයේ අපි කලේ මොකද්ද? පුත්තදාරස්ස සංඝෝ මාතා පිතු උපට්ඨාන. අපි මුලට ළමයිව ගත්තා. දෙමව්පියෝම පස්සට දැම්මා. වැරදි. ළමයි 10ක් වදන්න පුළුවන්. දැන් මේ 11ක් ජීවිතේටම ලැබෙන එක අම්මයි. ජීවිතේටම ලැබෙන එක තාත්තයි. අම්මලා දෙන්නෙකුත් බෑ තාත්තලා දෙන්නෙකුත් නෑ. ඒකයි ගත්තේ මාතා පිතු ඒ දෙන්න මුල. ඒ දෙන්නට කල යුතු කරුණු 5යි තියෙන්නේ. මෙන්න මේ කරුණු 5 කරන කෙනා බෝධිසත්වයෙක් වෙනවා. මා ලොකු ඒවා නෙමෙයි. ඒසී කාමර දෙන එකවත් බුරියානි දෙන එකවත් නෙමෙයි. බොහොම පුංචි කරුණු 5ක්. බොහොම කරන්න පුළුවන් මේ පුංචි ළමයින්ට ඒව නිතර උගන්වන්න ඕන. එකක් තමයි නාකි වුණාම කණ්ඩ ටික දෙන්න ඕන. බලන්න මේ අම්මගේ ඇඟේ පණ තියෙද්දී හොඳට ශක්තිය තියෙද්දි මේ අම්මා වැඩ කියන්නේ නැනේ ළමයින්ට උඹලා ගිහිල්ලා වැඩක් කරගන්න මම බලා ගන්න. කුස්සියට එන්න දෙන්නේ නැති අම්මලා ඉන්නවා. සමහර ගෑනු ළමයින්වත් කුස්සියට ගන්න. උඹලා ඉගෙන ගනින්න අපි බලා ගන්න. බැරි වෙච්ච දාට නාකි වෙනවා කියන්නේ ඒකයි. නාකි කියන්නේ වැඩ බෑ. නැගිටිනකොට රෙද්ද බිම. මටත් එයි දවසක්. මටත් එයි. ඒ වෙලාවේ කණ්ඩ ටික වෙලාවට දෙන්න ඕන. දැන් අපි පොඩි කාලේ බලන්න වෙලාවට කවන්නේ අම්මා. වඩාගෙන දුවාගෙන කොච්ච බොරු කියන්න ඕන රවන්න ඕන කවන්න. මේ දැන් මේ කෙල්ල කෙනා කොළොනා පැත්තේ අවුරුදු 25ක්. තාම අම්මා කවන්න ඕන. ඉතින් බැඳලා ගිහිල්ලා කොහොම කරයිද මන් දන්නේ නැහැ. දැන් පන්සලේ දානෙට ආවත් දානයක් ඉවරච්ච ගමන් කොයරි කොනක තියාගෙන අම්මා කවනවා දුවට. එක කෙල්ලා ඒකයි. පුත්තාවත්තු මනුස්සාන නමුත් මේවා වැරදි. වැරදි. ළමයින්ගේ වැඩ ළමයින්ට කරන්න අවස්ථාව දෙන්න ඕන. කොච්චර ලොකු වුණත් අම්මා නම් යට ඇඳුම් හොදන්නේ වැරදි. දැන් අපි බලන්න මාන වෙලා පොඩි කාලේ මනද අපේ සිවුරු අඳන අපිමනේ සෝදගන්න. අපිට කවුරු හරි එනවද ඔය සෝදන්න නැහැ. නාපු ගමන් අඳනේ සෝදලා වේලන්න දාන්න ඕන. නැගිට ගමන් ඇඳ අදා ගන්න ඕන. කොට්ට මෙට්ට සුද්ධ කර ගන්න ඕනේ. අවුවේ දා ගන්න ඕනේ. කාමරයේ මකුණු දල් ටික කඩා ගන්න ඕන. මේවා ඒ වයසේ කිව්වම තමයි පන්නරයක් එන්නේ ජීවිතේට. ඒ පන්නරේ නැති ජීවිතය අසාර්ථකයි. පන්නරයක් ඕන. එතකොට නාකි වෙනකොට ළමයි අපිට කණ්ඩ දෙන්න නම් අපි ළමයින්ට බෙදන ඇටි කියලා දෙන්න ඕන. නැත්තම් උන් එළියට ගිහලා පීසා කාලා එයි. එහෙමනේ වෙන්නේ උන් යයි පීසා කණ්ඩයි. ඔය දෙන්නගේ බලා ගන්න කියලා. නෑ. මුලින් අම්මා තාත්තට බෙදන්න ඕන. ළමයින්ට පේන්න.
අම්මා මුලින්ම බත් පිගාන බෙදන්නේ අප්පච්චිට බෙදන්න ඕන. ඇයි ගෙදර රජ්ජුරුව බඩ පුරවන කෙනා. එයාට බෙදලා අනික් අයට බෙදන්න. ඒක දැක්කම ළමයි වුණත් බලනවා මුලින් තාත්තට බෙදන්න. අම්මා ඉන්නකන් ඒකනේ කළේ තාත්තට බෙදුවා අපි බෙදන්න ඕනේ තාත්තට. ලොක් කියලා දෙන්න ඕන. දෙවෙනි එක තමයි වැඩ ටික කරන්න ඕන. නාකි වුණාම නාවන්න ඕන, පිය දාන්න ඕන, නියපොතු කපන්න ඕනේ, කොණ්ඩේ පීරන්න ඕනේ, ටිකක් වෙලා අවුවේ තියන්න ඕන. නැත්නම් තුවාල දානවා. පුළුවන් නම් ටිකක් ඇවිද්දවන්න ඕන. පුළුවන් නම් ඇවිද්දවන්න. දැන් බලන්න අපිට එච්චර වයසක් නැහැ. දැන් සීනි අරෝමියම රැට කකුල් රිදෙනවා. යටිපතුල්ලෙම රිදෙනවා. ඒක සීනියාවම එන ලෙඩක්. එතකොට අපේ මේ වයසට අපිට මේම රිදෙනවා නම් අපේ කකුල උණු වතුරෙන් තවලා තෙල් ටිකක් ගාලා මසාජ් කරලා පොඩ්ඩක් මසාජ් එකක් දැම්ම නිවන් ගියා බං කියනෝනේ හරි සනීපයි. ඕකම අවුරුදු 80ක් පිරිච්ච කෙනෙකුගේ කකුල කොහොම රිදෙනවද? කොච්චර අමාරුවක්ද? අන්න ඒ වාගේ වයසේ කෙනෙකුට ටිකක් උණු වතුරෙන් තවලා සතියේට සැරයක් තෙල් ටිකක් ගාලා කකුල මසාජ් එකක් දෙනවනම් කොච්චර පිංසිද්ද වේද? පූජාච පූජනීයාන දරුවන්ට ගෙදර මේ ලෝකෙ පිදිය යුතු දෙන්න තමයි දෙමව්පියෝ දෙන්න. ඒ දෙන්නට ගරු කරනවා නම් ඒ දෙන්නගේ වචනෙට උඩින් යන්නේ නැත්නම් ඉස්සරේමනේ තාත්තගේ මූණ බලලා කතා කරන්නේ. ඒක අම්මා දුන්නු පන්නරේ මොකද අප්පච්චි ගෙදරට එනකොට අම්මා නැගිට්ටා. අම්මා වාඩි වෙලා හිටියේ නෑ. ඔය පරණ නාට්‍යයේම බලන්න වලව් කතා. අම්මා තාත්තා කවදාවත් අම්මගේ නම කියන්නේ නෑ. මැනිකේ නිතර හිටගෙනම ඉන්නේ පුටුව පිටිපස්සේ. මැනිකේ වාඩි නෑ. බයටද නෑ. බය නෙමෙයි මේවා අපේ සිරිත්. ඕවා දකින්න ළමයා ළඟ තමයි ඒ ඇදිච්චකම එන්නේ. මේකයි ගෙදර කියන්නේ පාසල. පුබ්බා චරිය කියලා කිව්වේ දෙමව්පියෝ දකුණු අතෙන් බත් කාපන් කියලා ඉස්කෝලෙන් නෙමෙයි කිව්වේ. කෙල්ලෙක් වාඩි වෙන්නේ කොහමද? ඉස්කෝලෙන් නෙමෙයි කියන්නේ. ඉස්කෝලෙන් ඕවා වෙනස් කළා. ඉස්කෝලේ දැන් යන කෙල්ලන්ගේ ඇඳුම් බලන්න. ඒ ඉතල පයින් ගවන්නේ හරියට වාඩියා. ඒවා කියලා දුන්නා. ඒම සකස් වෙච්ච දරුවා තමයි නාකි වුණාම වැඩ ටික කරන්නේ. ඔය අතෑරලා තිබුණම මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නේ නැහැ. අන්තිම උඩ බලාගෙන ඉන්නයි. උඩ බලාගෙන ඉන්න මේම සැප ලැබෙන්නේ නැහැ. කොච්චර ඉන්නවද? ඉන්නවා හරියට. ඊළඟට දායජ්ජං ලැබිච්ච දීපල. අම්මා තාත්තා එකතු කරපුවා පිට කාටවත් දෙන්නේ නැහැ. ළමයින්ට දෙන්නේ. ඒ දෙන එකත් සමානව දෙන්න ඕනේ. එකෙකුටවත් වැඩියෙන් දෙන්න එපා. දැන් වෙනස්. මේ හොඳට මතක තියාගන්න කවදාරි කෝවිදාඳුර කිව්වා කියලා කියන්න. දැන් අපේ කොටිගාවත් නායකාඳුර ඉන්න කාලේ හිටියා මා වලව්කාරයෝ. ඒ මිනිස්සු පන්සල ඇතුළට ඇවිල්ලා සෙරෙප්පු දෙකක් ගසලා යන්නේ. අමුතු જાතිය අලියෙකුත් ඉඳලා තුනේ ඒ කාලේ. දැන් ඉතින් අවුරුදු 20ක් 25ක් 30ක් විතර වුණා දැක්කේ නෑ ඉන්නවද මොකක් වුණාද ඉතින් අපි හොයන්න යන්නේ නෑ ටෙලිෆෝන් කරන්න ගියා උන් ආවෙත් නෑ අපි ගියෙත් නෑ ඔක්කොම ඉවරයි මේ මෑතකදී මාව බලන්න ආවා මැනිකේ තාම ඒ විදියමයි මුතු මාල දාලා හෑන්ඩ් බෑග් අරගෙන හරි රැජින වාගේ ඉන්නේ ඒකට වාඩි වුණා කතා කරනවාද මට ඵලයන් කියන්නත් බෑ මේ අවුරුදු ගානකින් න්යායි මට වැඩ තියෙනවා දානෙ ගෙනාවා බුද්ධ පූජාව තියන්න ලෑස්ති මං කිව්වා මැනිකේ මං වළඳන්න යන්නද කියලා බිම් බලාගෙන කිව්වනේ මමත් ආවේ බත් ටිකක් කාලා යන්න කියලා මං කිව්වා වීලු කරන්න එපා කියලා ඇඬුවා 80 පැනලා එක්කන් ගියා උඩට සල්ගා ළඟට මෙක්කන් ගිහලා වාඩි කරෝලා කවුරුත් නැහැ මං විතරේ මම මැනිකේට බෙදනවා මැනිකේ මට බෙදනවා hina වෙවි දෙන්න දානේ ගත්තා කිරි ටිකකුත් කාලා පළතුරුත් කාලා ඔක්කොම කාලා පාලට ඇවිල්ලා වාඩි වෙලා මං ඇහුවා මොකද කියලා
රාලාමි මැරුණා. ළමයින්ට දුන්නා ඔක්කොම. කොහොම දුන්න එකෙක් හිටියා එච්චර ඉගෙන ගත්තේ නැහැ. එයාට පොල්වත්තක් දුන්නා. මිනිහට මොකක්වත් බෑ. ළමයි කිව්වා එහෙනම් උදේ මේන් කන්න, දවල් මේන් කන්න, රැට මේන් කන්න. එහෙම කළා. මගේ සර්මන්වත් යන්න කිව්වා. වහන්නේත් නැහැ. මොකක්වත් නැද. දවල් හරියටම කන වෙලාවට ගියා ගෙදරකට. ඒ ලේලි ඇවවලු මේ අපිට වැඩියෙන් දුන්නාද වෙලාවට කන්න එන්න කියලා. අන්න වැඩියෙන් දුන්නාද කියලා අන්නේ මොකද වැඩියෙන් බෙදපු නිසා. වැරදි. බුදුහාමුදුරු මෙතනදී අවධාරණය කළා සිගාලුවාද සූත්‍ර යුතුයකම් ඔක්කොම එකයි සමානව බෙදන්න ඕන. ඉස්සර ගෙවල් වල එබනේ. බත ඉව්වම බිත්තරේ දෙකයි නම් තියෙන්නේ අතර දින එක දෙකට පළලා තිබ්බා. එහෙමයි කෙසෙල් ගෙඩිය දෙකට කපලා දෙනවා වදා. සමානතාවය. වැඩිය කාටවත් කරන්න යන්න ඕද නැහැ. ඒ වුණාම නාකිය වුණාම රිදෙනවා පීයෙන් ඇනපු කතා. ඒවා බැරි වෙච්ච දාට දැන් නෙමෙයි. එක්තැන් වෙලා ඉන්න දාට ටීවී එක දැම්මා වගේ ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒ වෙලාව මෙතන රිදෙනවා නම් මේ කරපු වැඩ ඔක්කොම අපරාධයි. ඉද තප්පති තැවෙන්න එපා. ලෝකෙ 100% පිරිසිදු නැහැ. වැරදෙන්නේ මිනිස්සුන්ට අලින්ට වැරදෙන්නේ නැහැ. වැරදෙන්නේ මිනිස්සුන්ට ඒව සකස ගන්න ඕන. සෝද මඩේ දානවත් නෙමෙයි. අම්මා ළඟත් වැරදි තියෙනවා. අම්මා රාත් වෙලා නැහැ. අම්මා රාත් වෙලා අපේ අම්මා අපි මාන වුණා කියලා අපේ අම්මට පින් සිද්ධ වෙනවද නැහැ. අපේ අම්මාතරට ඕපදූප කතා කරනවා. එයාගේ වැඩි තව ගෑනුවෙක් එකතු වෙලා අනුන්ගේව කතා වෙනවා. ඉතින් මම මාන වුණා කියලා අම්මට පින් සිද්ධ වෙනවද නැහැ. අම්මට බඩගින්නම් අම්මා කන්න ඕන මට බඩගින්නම් මං කන්න ඕනේ. මං කෑව කියලා අම්මගේ බඩ පිරෙන්නෙත් නැහැ. අම්මා කෑව කියලා මගේ බඩ පිරෙන්නෙත් නැහැ. ඒකයි කිව්වේ අත්තානං උපමං කତ୍වා මුලින් තමන්ව උපමාවට ගන්න ඕන. මම කැමති නෑ දුක් විඳින්න. ඒ නිසා අපේ යුතුයකම් ටික හරියට ඉෂ්ට කළොත් එතකොට දීපල ටික හරියට බෙදුවම ළමයින්ගේ යුතුයකම තමයි ඒවා රැකගන්න එක ඒවා දියුණු කරන්න ඕන. නන්නත්තර කරන එක නෙමෙයි. දැන් කොළඹ තිබිච්ච ප්‍රධාන පෙළේ ව්‍යාපාර වලට උනේ මොකක්ද? එක මුදලාලි කෙනෙක් මට කිව්වා බොහොම ප්‍රසිද්ධ නම කියන්නේ. ආඳුනේ කොළඹට ඇවිල්ලා දෙමට කොට ඉඳගෙන රෙදි ටික කරේ තියාගෙන ගියේ. වැසිකිලි නෑ ගඩොල් දෙකක් තියලා පත්තර පිටුවක් තියලා රැට වැසිකිලි කරන්නේ. ඊළඟට ඒක shopping mall එකට දාගෙන ගිහලා විචිකරනක ඇලේ. නමුත් එයාගේ ළමයි ඔක්කොම ඉපදුනේ එංගලන්තේ. ඒගොල්ලෝ ඉපදෙනකොට AC කාමර attached bathroom තේරුනේ නෑ දුක. මුල මතක නැති වුණා. මුල කියන එක කියලා දෙන්න අපි පුතේ මේමයි ආවේ. මෙන්න මේවා දන්න කෙනා වැරදි පාරේ යන්නේ නැහැ. අපි මේමයි ආවේ. දීපල රකින්න ඊළඟට කුලවන්තන්ට අපේ ස්වාමීන් නම රකින්න ඕන. ඒක ඊටමත් වැදගත්. අම්මගේ තාත්තගේ නම ළමයි ආරක්ෂා කරන්න ඕන. දැන් මුතු බණ්ඩාර තාත්තගේ නම යන තැන තියෙනවනේ. ඒ වගේම තලීටියාගම තාත්තගේ නම. ඔය දෙන්නවම මම දැකලා නැහැ. නමුත් ඔය නම රකින්න නියමතනම කොටලා තියෙන්නේ දැන්. ඒ මොකද අපිට වාසගම දුන්නා. තාත්තට ඇඟිල්ල දික් කරන යුගයක් දැන් සමහරු ඇඟමත මහත් වෙද්දී අප්පච්චිට ඇඟිල්ල දික් කරලා අනෝ ඔයා අපිට මොනවද කළේ කියලා. අපිට ඇත්තටම මේ තාත්තා කියන මිනිස්සයා මොකක්වත් කරන්න ඕන නැහැ. ලෙව කණ්ඩ වටින මිනිහෙක්. අපිට වාසගමක් දුන්නා. වාසගම නැත්තම් මේ රටේ මොකක්වත් කරන්න බෑ. ඇඳුනුම් පතාදන මුලාකුරු එක්කනේ පුරවන්න කියන්නේ. දැන් අපි ඔය තාත්තගේ වටිනකම අපිට තේරෙන්න මාන වෙච්ච අපිට අවුරුදු 20 උපසම්පදාවට යන්න ඕන. උපසම්පදා කරනවා කියලා එකන් යන්නේ 20 සිවුර ඔක්කොම ගලවනවා. රජ ඇඳුමකුත් අඳිනවා. ඇතා පිටත් ගෙනියනවා. සීමාවේ මානායකලා ඔක්කොම වාඩි වෙලා දායකයෝ දෙමව්පියෝ ඔක්කොම ඉඳිද්දී සීමාව මැද්දේ අපි හිටෝලා මයික් එකකින් අහනවා ප්‍රශ්න මාලාවක්. මුලින්ම ආන ප්‍රශ්නේ මොකද්ද? තාමසගේ තාත්තගේ වාසගම කියනවා නමත් එක්ක.
ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතනදී කුරුම් ගැවුවොත් ඵලයන් එළියට. බෑ. එතනදී තමයි තාත්තා කියන මිනිස්සයා කොච්චර අත්‍යවශ්‍යද කියලා තේරෙන්නේ. වාසගම කියන්න කියන වාසගම. ඒක දුන්නේ තාත්තා. එතකොට ඒ නම අපි රකින්න විදියට වැඩ කරන්න ඕන. ඒ නමට කවුරු හරි මොනවාරි කියනවනේ. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයා පාරේ යනකොට කිසා ගෞතමී උඩ තට්ටු විඳගෙන කිව්වේ නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝ පිතා. මේම දරුවෙක් ලැබුණු අම්මා නිවුනාමය මේම දරුවෙක් ලැබුණු තාත්තා නිවුනාමය. බලන්න මේ වචනේ කොච්චර අර්ථවත්ද කියලා. යන කයින්දත් තුක් නොදකින් කියලා කිව්වොත් මේ අරුන්ගේ ළමයි කියලා කිව්වොත් කොච්චර නින්දාවක්ද. සමහර දෙමව්පියෝ ගොඩනගාපු ව්‍යාපාර ඒම් පිටින්ම ඒ හොඳ නමක් රටේ ස්ථාපිත කරලා ඔක්කොම ටික වනසලා දැම්මා. ඒවා ඉවර වුණා. කොළඹ ටිකක් ඇවිද්දොත් පිටකොටුවේ ඉඳලා බොරැල්ල පැත්තේම ඇවිද්දොත් සාක්ෂි තියෙනවා. මොකද වුණේ ඒවා රැක ගන්න බැරි වුණා. ළමයි ඇදුවේ මේවා රකී කියන විශ්වාසෙට. ඉගැන්නුවේ මේවා අපිට වඩා කරයි කියන විශ්වාසෙට. ඒවා අපේ බලාපොරොත්තු වරීට ඉෂ්ට නොවුණා නම් කරී වේදනාවක්. අන්තිමට මේ දෙමව්පියෝ අපෙන් ඉල්ලන්නේ වෙන මොකක් වන්නේ මේ අපි මැරුණම උඹලා අපිව ටික දුරක් හරි කරපිටින් ගෙනියපල්ලා. ඉස්සරේමනේ කලේ. දැන් මේ රටේ වෙන ආගම්කාරයෝ වලඩනොද පුච්චනොද කියලා කෑ ගහන උන් බලන්න කර උඩින්මනේ ගෙනියන්නේ. උන්ට සල්ලි නැතුවද? මේක අවසාන ආසාවක්. ඉන්දියානු සාහිත්‍යකරුවක් කියනවා ලංකාවේ පොතක නෑ. අම්මා නිතර ළමයා තියාගන්නේ උකුලේ. දැන් මේ අම්මා ළමයි 11 දෙනෙක් කොච්චර ඔය කොන්දේ උකුලේ තියාගෙන ඉන්නේ නැද්ද? ඊතල බලන්න ලේසි වැඩක්ද උක? මාස 8ක් 9ක් බඩේ තියාගෙන ඉඳලා. දැන් අපිට හොඳට තෙල් දාලා බත් එකක් කාලා ඊට ගන්නවත් බෑ ඉඳ ගන්නවත් බෑ. මේ මාස 9ක් 8ක් පිරිච්ච ගර්භණී අම්මලා පිරිත් කියනකොට අපිට පේනවනේ කකුල් ඉදිමිලා මූණ ඉදිමිලා කොමඩ් එක උඩවත් වාඩි. ඒ කාලේ කොමඩුත් නැහැ. කොහොම ටොයිලට් ගියාද ඒව ඔක්කොම නිකන් කල්පනා කරන කොච්චර දුකක් විඳින්නද. එක්කෙනෙක්ගේ දුක විඳලා ඇති කිව්වද නැහැ. සම්පත මගේ වස්තුව. ඒකනේ කියන්නේ පොළවට ගස් බර නැහැ. ගසට ගෙඩි වැලට ගෙඩි බර නැහැ කියන්නේ. මේ අම්මා බරයි කියලා හිතුවේ නැහැ. කරේති ඇයි මේ උකුලේ තියාගත්තේ? ඔන්න ඇහුවා ප්‍රශ්නේ. අම්මා බබාව නිතර උකුලේ ගා ගන්න වෙන දෙයක් නෙමෙයි. පුතේ දුවේ මම් බලන ටික උඹලා බලපල්ලා. උකුලේ ඉන්න ළමයාට අම්මා බලනේව පේනවා. ඊට වඩා මට බෑ. තාත්තා ළමයා ගත්තේ හැමතිස්සෙම කරේ. තාත්තා උකුලේ තිබ්බේ නෑ. තාත්තා ඒ කාලේ මේ කරේ තියාගෙන තමයි නටන්නේ. ඇයි කරට ගත්තේ? දුවේ පුතේ මට බලන්න බැරි ටික උඹලා බලපල්ලා. කරේ ඉන්න එකට ඊට වඩා ටිකක් ඈත පේනවා. මට ඕවා බලන්න අපේ අප්පච්චිට තිබුණේ නෑ. අපිට තිබුණේ නෑ. ඇත්තටම කියනවා නම් අපි කොච්චර දුක් විඳද කියන එක කියනවා නම් වෙනම පොතක් ලියත හැකියි. අපේ තාත්තට තිබුණේ නෑ. ඒ නිසා අපිට ලැබුණේ නෑ. ඒ නිසා තාත්තා නිතර මොකද කරන්නේ? මට ලැබිච්ච නැති ටික උඹට ලැබෙන්න ඕනේ කියලා කරේ තියාගන්න. ඔබ බය වෙන්න එපා මං ඉන්නවා ලෝන් ගාලා හරි දෙන්න. යාද ඒකනේ කරන්නේ. පෙන්ෂන් එක ගත්ත ගමන් ඔක්කොම ටික දීලා මොනවා හරි මට බැරි එකක් කරන්න. මට බැරි වුණා කම්පියුටර්, මට බැරි වුණා ස්විමින්, මට බැරි වුණා ක්‍රිකට්. ඔය කියන්නේ මට බෑ. මට අපේ තාත්තට තිබුණේ නෑ. උඹට මං ඉන්නවා. ඔබ කොහොම හරි කරපන්. ලංකාවේ බැරෙන රුසියාවට හරි ඵලයක්. මන් දෙන්න. ඒකවල කරට ගත්තේ. බලන්න. ආයේ මිනිස්සයා කියනවා අම්මා කියලා ලිව්වොත් කොලේක. අම්මා කියලා ලිව්වම අකුරු තුනම රවුම්. රවුම් කර බෝල කරත හැකි. මේ අම්මගේ අත් දෙකෙන් තමයි අපේ මේ ඔක්කොම රවුම් උනේ. නිකම්ම වදලා දැබීමට දැම්ම නෙමෙයි. ඇඟිලි තුඩු වලින් මේ ඔක්කොම ඇදුවා. කන් දෙක අදින්න ඕන. හොඳට කන තිබුණාම තමයි කෙල්ලෙකුට කරාබු දැම්මම ලස්සන. නාය මේම ඇද්දේ නැත්තම් ඤඤ්ඤුන් ඤඤ්ඤුන් වෙන දැන් ළමයි එමනේ ඤාඤ්ඤුන් ඤුන් ඤුන් ගන්න.
උන්වහන්සේලාට මේ මාන කරපු උන්වහන්සේලාටත් දැන් ගාත කියන්න බෑ. බූලි පඤ්ඤ තටාගත ගානවා. ටොකු යනලත් බෑ ගහලත් බෑ. මොකද නාය මේම. කියවෙන්නේ නැහැ නාය ඇද්දා. විදුරු මස තද කරන්න ඕන දත් ටික ඇතුළට යන්න. නැත්තම් දත් ටික කැතයි. කොල්ල ලොකු වුණාම කලිසම ඉනේ තියෙන්න ඕන. ඒකට තමයි සුදු පාට කළු පාට පබළු දැම්මේ. කලිසම ඉනේ තියෙන්නේ. ඉනා දාන්න ඕනේ පොඩි කාලෙම. නැත්තම් ඒක බෑගෙන යනවා බිමට. කෙල්ල ලස්සන වෙන්න නම් ඈට උඩින් බැම තියෙන්න ඕනේ හොඳට කළුවට පිරීලා. ඒකට වසාවාසි කෑලා කුරච්චි කළ ඒකේ ගාන්න ඕන. කකුල් දෙක ඇද්දේ නැත්තම් බකල් ගෑනවා. මේ අම්මගේ අතින් කළා. ඒ අම්මා ඉච්චර ඉගෙනගෙන නැහැ. කිරි පොවන ගම ඇඟිලි තුඩු ඔක්කොම මිරිකන්න ඕන. ඔක්කොම සකස් කරා. මුළු ශරීරේ මත ගාන. අම්මගේ අතින් තමයි මේ ඔක්කොම ආවේ. දැන් අපි ඉස බෑම ඔළුව මෙම රවුමට තියෙන්නේ. අම්මා හරියට ඇදුවේ නැත්තම් මේ වලක් ගැහිලා මේ උල් වෙලා තිබුණොත් කොණ්ඩේ කැපුමට යවම කැතයි. ඔය සමහරු හොඳටම කොණ්ඩේ වවලා ඉන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒගොල්ලෝ ඉස බෑවම බලනායකේ ප්‍රසාදේ නැති වෙනවා. මැද්දෙන් වල ගැහිලා මේ හොඳට රවුමට තට්ටේ ගෙඩියට අම්මනේ ඇදුවේ. අම්මා ඇදුවේ කොට්ටේ උඩ දාන්න බිම දාලා ඔළුව හොඳට රවුම් කරලා ඇදුවා. කයි සකස් තාත්තා කියලා ලිව්වොත් යටින් මේම පිරෙන්න ඕන. තයිනු අකුර කියන්නේ සිංහල භාෂෙන් පිරිච්ච අකුරක්. තාත්තා තමයි බඩ පුරවන්නේ. පේමන්ට් එකේ මේ දවස්වල ඔය අඬන්නේ මිනිස්සු කෑ ගන්න වෙන මොකක්වත් නෙමෙයි. කොමඩු ගෙඩිය විකුණලා ජීවත් වෙච්ච මිනිහා. දැන් දවස් 50ක් එක්තන. දවස් 50ක් අදට. ඔක්කොම වාලා. ස්විප් ටිකට් එක විකුණලා කාටද මේ ළමයින්ට. ගෙදර ළමයි දන්නේ කොරෝනා මේවා මොකක්වත් උන්දන උන් ඉල්ලනවා කන්න. ඒ වෙලාවට ගහන්න හිතෙනවා. කේන්ති ගිහලා ගහලා ළමයින්ට. තරහකට නෙමෙයි කරගන්න බැරි නම් තාත්තා බලන්නේ මොන ක්‍රමයකින් හරි කන්න දෙන්න. පළවෙනි එක ළමයින්ගේ බඩ දැන් බලන්න රැයට ගෙදර අම්මා ඉතින් ඔක්කොම තාත්තට කියනවා. ලොක්කාගේ මේමයි පොඩ්ඩාගේ මේමයි දුවගේ මේමයි ඔක්කො තාත්තා එකක්වත් බෑ කියනවාද? හොඳයි බලමු හරියයි ගන්න. ඒ දෙන රැට ඔක්කොනේ කතා කරන්නේ. අම්මා ඔක්කොම වාර්තා ඉදිරිපත් කරනවා තාත්තා ඉතින් ඕවා සම්මත කරනවා. ඉතින් බලමු හරියයි කරමු ගන්න. එකක්වත් බෑ කියන්නේ. මොන ක්‍රමයකින් හරි ළමයින්ට ඕන ටික ඔක්කොම ඉෂ්ට කරන කෙනා තමයි තාත්තා. ඒක තමයි තයනු පිරෙනවා කියන්නේ. තාත්තා කියලා කිව්වම ඒ අකුරු තුනම පිරිච්ච අකුරු තුනක්. සියල්ලම අපිට පොඩි කාලේ ඉඳලා දුන්නේ තාත්තා. ඒකනේ ගෙදරට එනකොට මොනවාරි උස්සගෙන වෙන්නේ තාත්තා එන වෙලාවේ ළමයි ගෙදර නැත්තම් හරි කේන්තියක් යන්නේ කෝ කියලානේ. ඒ කාලේ පුරුද්දක් තිබුණා තාත්තා එනකොට පොඩියෙන් දුවනවා තාත්තා ළඟට. එනකොටම තාත්තා මල්ලක් අරගෙනමයි එන්නේ. මොනවාරි අරගෙනමයි එන්නේ ළමයිට. ඒකනේ තාත්තට වඳිනකොට චුම්බිත්වා. තාත්තා අම්මා වගේ හැමතිස්සෙම මිඹි ඉන්නේ නැහනේ. අම්මා දවසට 100 සැරයක් දැක්කත් ඉඹිනවා. තාත්තා ගෙදරට එනකොට පොඩි එකාව දැක්ක සතුටට තමයි නලල ඉඹින්නේ. චුම්බිත්වා කියන්නේ ඒකට. තාත්තගේ ආදරේ උතුරන්නේ ළමයින්ට නිින්ද ගියාම. අම්මයි නෙමෙයි පැය 24 මුණු වෙලා තාත්තයි නෙමෙයි සැරට ඉඳලා ළමයි නිදිය ගත්තට පස්සේ උන්ගේ යටපතුල ඉන්නවා තාත්තා. ඌට තේරෙන්නේ නැහැ තාත්තා යටිපතුල ඉන්න ඌ නිදි. වැඩ කුල්ල එක්ක ළමයි නෙමෙයි ඔළුව අත ගන්නවා බදා ගන්නවා ඉන්නවා. තාත්තා එම කරන්නේ. නිින්ද ගියාම යටිපතුල කටේ තියාගෙන ඉන්නවා. ඒකට ඌට තේරෙන්නේ නැහැ. එයාකා බුද්ධි. ඒ නිසා තමයි මේ දෙන්නව S2කට සමාන කළේ. මේ ශරීරයේ වටින්නේ දකුණු ඈද වම් ඈද කියලා කිව්වොත් කියන්න පුළුවන්ද? බෑ දෙකම එක සමානයි. තාත්තා සූර්යයට සමානයි සැර වෙන්න ඕන. අම්මා චන්ද්‍රයාට සමානයි සිසිල් වෙන්න ඕන. ඒකනේ ඕනෑම ප්‍රශ්නයක් ඇදිච්ච වෙලාවේ අම්මගේ උකුලේ ටිකක් ඔළුව තිබ්බම ඔක්කොම අමතක වෙනවා. අම්මා ඔළුව අත ගන්නකොට ඔක්කොම හරි. ලෙඩක් සනීපයි. අම්මගේ උකුලේ පොඩ්ඩක් ඔළුව තිබ්බම ඒක පුදුම සනීපයක්. අම්මා සඳට සමානයි.
තාත්තා ටිකක් සැරයි. ඉතින් තාත්තා ළඟට ගිහලා උකුළු මුකුළු දාන්න බෑ. අම්මත් අපිව සැරක ඉටංගුවත තාත්තා ආපු දෙක්. එහෙමනේ කියන්නේ සර. දැන් අම්මා කියනවා තාත්තට කිව්වොත් බලාගන්න කිව්වම ඌ ඉවරයි. ඉස්සර ගෙදර බය කළේමයි. ඉටංගුවත තාත්තා ආපු දෙක්. ඒ ඔක්කොම ඉවරයි. ඒ රෑ තාත්තා එනකොට වෙවුලනවා අම්මා කිව්වොත්. දැන් එහෙමනේ තාත්තට කිව්වොත් බලාගන්න කියලා අම්මා උන්ව සැර කළාම උන් අම්මට කියන්නේ නැහැ. ඒ නිසා මේ දෙමාපිය උපස්ථානය ගැන බුදුහාමුදුරු තරම් වෙන කිසිම ආගමක දේශනා කළ නැති ත්‍රිපිටකයේ ගොඩාක් සූත්‍ර තියෙනවා. ලියනවා නම් වෙනම ලියලත් තියෙන ඕන තරම් අම්මා තාත්තා ගැන පොත්. අම්මා ගැන ගොඩාක් ලියලා තියෙනවා. ආදරය කියන එක පෙන්වන තැන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, මෛත්‍රිය හැම තිස්සෙම මේ මෛත්‍රිය නිසානේ කිරි උනන්නේ. ළමයි 11කට කිරි දුන්නා නම් ලීටර් කීයක් දීලා ඇද්ද ගණන් කරලා බැලුවොත්. ඒකනේ කියන්නේ මැනලද පුතේ කිරි දුන්නේ මං උඹට කියන්නේ. අඬන වෙලාවට බස් එකේද කෝච්චිද පන්සලේද කියලා බලනද නෑ. කොතනද කියලා බලන්න ඉස්සුවා තිබ්බා කිරි දුන්නා. බස් එකේ කෝච්චියේ හැමතැනම මම පාරේ වුණත් අඬනවා නම් කොහේ හරි පැත්තක වාඩි කරලා කිරි ටික දෙනවා. ඕම දානයක් කවුද දෙන්නේ? ඕම දෙන්න බෑ. ඒ මෛත්‍රී නිසා තමයි කිරි එන්නේ. තිරිසංගත සත්තුන්ටත් එහෙමයි. සිතුල් පව්වේ වැද්දෙක් කැලේ යද්දි දැක්කා මා හොඳ කේප්ප එළදෙනෙක් ඉන්නවා. කැලේ මා උසට පෙනුණා. මිනිහා මොකද කළේ? ඊතලේ අරගෙන විද්දා. විද්ද පාරට ඊතලේ දෙකට කැඩුනා. සතාට වැදුනේ නැහැ. වැද්දා අඹුඩෙත් ගාගෙන දිව්වා බලන්න මොකද කියලා. බලනකොට පැටියට කිරි දෙනවා. කිරි දෙන වෙලාවේ විපතක් කරන්න බෑ. ඒ වෙලාව මා මෛත්‍රියක් නිසා තමයි මේ රතු පාට ලේ ටික සුදු පාටට එන්නේ. ඒ අම්මට විතරයි ඔය විද්‍යාව කරන්න පුළුවන්. ලෝකේ වෙන කිසි එක්කෙනෙකුට කරන්න බෑ. තිරිසංගත සතා වුණත් අම්මට විතරයි කිරි එරෙන්නේ. ඒ කිරි අරගෙන ලැක්ටෝජන් හදන්න බෑ. ඔටුවගේ කිරි ටික ගත්තොත් චීස්. එළදෙනගේ කිරි මී කිරි අදත හැකි. ඔය කිරි පැකට් හදන්න. මව් කිරි ටික දෝලා අරගෙන ලැක්ටෝජන් මොකක්වත් හදන්න බෑ. ඒක ඒම් පිටින්ම ලේ. මව් කිරි ටිකක් දෝලා තිබ්බනම් ඔය ඇඳක ඔය මරන් එළිය තිබ්බනම් විනාඩි 20ක් 25ක් කරලා ලේ වෙනවා. සුදු පාට වෙන්නේ නැහැ ලේ. ඒකෙන් තමයි මේ ස්නායු ඔක්කොම සකස් වෙන්නේ. ඒකට කොච්චර කරුණාවක් තියෙන්න ඕන. ඊළඟට කරුණාව ඉක්මනට උණු වෙනවා. ළමයෙකුට පුංචි දෙයක් ඇදුනොත් ඇති. අරේ වැටෙන්න යනවා. දැන් පිට රටවල නම් ඇවිදින්න කියනවා. අපේ අම්මලා එහෙම දෙන්නේ නැහැ. වැටෙන්න දෙන්නෙම නැහැ. දැන් මම බලන්නේ ඊපෙද ටීවී එකේ පේන මේ පොඩි උන් ඔක්කොම උස්ස මඩේ දානවා. මේ බෙල්ජියමේ මඩ ගොඩක් හදලා උස්ස විසික් කරනවා පොඩි උන්. අපේ අම්මලා දායිද? මොන පිට මඩ අල්ලන්නවත් දෙන්නේ නැහැ. ස්විමින් pool එකට එම් උස්සලා විසික් කළා ළමයාව. පුරුදු වෙනවා. අපේ මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක ආපු දේ තමයි පුදුම කරුණාවක්. ළමයා කෑවේ නැත්නම් අපි අම්මගෙන් බය කරන්නේ අම්මවනේ නොකා ඉන්නකෝ. උද්ඝෝෂණ කරලා තමයි ගොඩක් ආම්දුගොල්ලෝ මහාන වෙලා රාත් උනේ. ගෙදර උද්ඝෝෂණ කළා. ඒ කාලෙත් තිබුණා ඔය පෙළපාලි කියන ගේ ඇතුලේ උපවාස. කන්නත් එපා බොණ්ඩත් එපා මානවෙන්න ඉඩ නුනොත් මං කන්නේ නැහැ කියලා බිමට වැටුනම අම්මට ඉවසන්න බෑ. එහෙනම් ඉතින් උගේ ආසාවට අත්හරින්න. ඒමයි අම්මට බෑ. එක වෙලක් කෑවේ නැත්තම් ළමයි දැන් බලන්නකෝ අපි ඉස්කෝලේ යන කාලෙම වරියට කනවනේ කාස් වල ගෙඩි අරෝමි ඔක්කොම කාලානේ යන්නේ. අම්මගේ බත් පිකාන කන්න බෑ. චුට්ටක් කන්න. ඇයි පුතේ රස නැද්ද? ඔක්කොම ටික කන්න. පුතේ තව බෙදන්නද? කොච්චර කෑවත් අම්මට මදි. ඔක්කොම ටික අපිට දීලා අම්මා අර බත් ටික කට්ටිය දාලා අනාගෙන ඒක කනවා. අපිට මොකද ළමයි කෑවොත් ඇති. ඒ පෙන්නේ මගුල් ගෙදරකට ගිහිලා වැදගත් අම්ම කෙනෙක්. වෙඩින් කේක් කොරකම් කරනවා. ඊට යනින් ගම මම එකක් ගන්නවා මේට යනින් ගම එක හෑන්ඩ් බෑග් කනවා නෙමෙයි. යන්නේ ඇයි ගෙදර ළමයි 4-5ක් ඉන්නවා ඇති. එයාට කන්න නෙමෙයි.
එකාට ගිහිල්ලා දුන්නාම අනිත් බෑ මේ දෙන්න බෑ. ඉමින්සරේ ගන්නවා ආක බලන්න දා ගන්නවා. ඒ කරුණාව මගේ ළමයි. මොකක්ද පන්සලට ඇවිල්ලා දැන් අපේ පන්සලේ ආච්චි අම්මා කෙනෙක් හිටියා මැරුණා. එකම එක පුතයි ඒ පුතත් මන්ද බුද්ධිකයි. මාව රැක්කේ මේ ආච්චි අම්මා. තාම මං හිතලා ඉන්නවා උතන මොකෙක් හරි වෙලා. නැත්තම් මට කොරෝනා බෝධි ඉඳන් වෙන්නේ නැහැ. ගෑණියෙකුටවත් එන්න දෙන්නේ නැනේ කාමරේ පැත්ත පළතට එන්න. එයා පිටිපස්සෙන් එනවා. ඕක එයා යනකම් ගේට්ටු ළඟ මිටන් දොරකොඩ මිටන් ඉන්නවා. සංසාරේ අද මං ඉස්කෝලේ වැඩ කරලා එනකොට දවල් 2 වෙනකොට බත් එකක් තියාගෙන ඉන්නවා. බත් එකක් තියාගෙන ඉන්නවා මේ කමන්නේ දොර වහගෙන වල දාන්න. මේ දරුසේ ඒ අම්මගේ එක පුතා ඒ කොල්ලත් මැරුණා. ඒ ළමයා මලාට පස්සේ මේ අම්මා මැරුණේ. අයිස්ක්‍රීම් දුන්නාම shopping bag එකේ දාලා ගැට ගන්නෝනේ මේ ආච්චි. මං කිව්වා ආච්චි ඕක කණ්ඩ. යනකොට මං වෙනම දෙන්නම් කොල්ලට. කමන්නේ මේක බොයිනේ. මට මොන අයිස්ක්‍රීම් දාදුනේ ඕක බොයිලු. ඔන්න කිසිම කෑමක් කන්නේ. මොනවා දුන්නත් shopping bag වල දාලා උතල තව මල්ලක දාවන මොකද ළමයට. ඒකනේ කවන්නේ කියලා කියන්නේ. මේ ලෝකේ ඕම කවන්නේ නැහැ කිසිම කෙනෙක්. කවන්නේ කියලා කියන්නේ අම්මා. කොච්චර ඒ බත් කට රායි. ඒකයි පඬිවරයෙක් කියනවා ලෝකේ අම්මා මැරුණා කියලා පණිවිඩේ මුලින්ම කනට වැටෙනවා නම් රසේ නැති වුණා. ඒම රසක් ඒ අතින් ලැබිච්ච රසේ නැති වුණා. තාත්තා මලා කියලා පණිවිඩේ මුලින් ආවොත් ඉන්න තැනම වාඩි වෙනවා. ලෝකේ අඳුරු වුණා. ආරක්ෂාව නැති වුණා. ඉන්නකම් වටින්නේ නැහැ. ඉන්නකම් සමාජයට කරදරයක් කොට සලකනවා. හැමදාම අම්මගේ මල මුත්‍රා අත ගන්න ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ පාරමී පිරිච්ච කෙනෙකුට. අපි ඒව වෙන කාට හරි පවරනවානේ. අපේ මල මුත්‍රා අත ගෑවේ අම්මා වෙන කාටවත් දෙන්නේ නැහැ. දැන් ඉස්සර ගෙවල් වල ළමයිගේ පුංචි ඇඳුම් එීම අම්මා සෝදාන්නේ සඳුන් කියලා හිතාගෙන. සෝදලා අවුවේ දාන්නේ නැහැ. පවනේ වේලන්නේ. ඇයි ළමයාගේ ඇඟ රිදෙයි කියලා බයට. පවනේ වේලන්නේ. එහෙම කරන අම්මගේ මල මුත්‍රා අත ගන්න කෙනෙකුට ලැබෙනවා නම් ඒක ජීවිතේ මා වටින අවස්ථාවක්. ඒක ලැබෙන්නේ නැහැ. තාත්තටත් එහෙමයි. ඒ නිසා තමයි මේ දෙන්නව කරේ තියාගෙන සැලකුවත් කළගුණ සලකා නිම කරන්න බෑ කියලා බුදුහාමුදුරු වචනයක් දුන්නේ ඒකයි. කරේ තියාගෙන බිමට බස්සන්න නැතුව කරේම තියාගෙන කවනවා පොවනවා ඔක්කොම කරනවා. ඕක කරන්න බෑනේ. එහෙම කළත් මේ දෙන්න විඳපු දුක අපි වෙනුවෙන්. ඒක වචන නෑ. කියන්න බෑ. ඒ නිසා අන්තිමේදී බුදුහාමුදුරු දේශනා කරනවා අපි ටිකක්වත් දෙමව්පියන්ගේ ණයෙන් මිදෙනවා නම් කල යුත්තේ මොකද්ද? වයසට ගිය දෙමව්පියන්ව පින්කම් වලට යොදවන්න ඕන. ඒක එකක්. පරලෝකෙට සැප පිණිස. නාකි වෙනකොට ගෙදර තියලා අපි විතරක් යනවා නෙමෙයි. එක්කන් ගිහලා ඒ ඇත්තොන්ගේ අතින් පිරිකර පූජා කරනවා, දාන පූජා කරනවා, පොයට සිල් සමාදන් එක්කන් යනවා. දැන් වයසක අය ආසතන් ගියේ නැති තැන් තියෙන්නේ. ඒ පන්සල්. දැන් මම මේ විදිහටම බණක් ටීවී එක කියලා ඒ පවුල පිටින් ආවා. ඒකේ නම් කොල්ලයි කෙල්ලයි දුව දෙන්නත් බැඳලා ඒ අම්මයි තාත්තයි හරි වාසනාවද හරි ලස්සනයි. ඇයිලා වාඩි වුණා. වාඩි වෙලා රෝමියෝ පිරිකර පූජා කරලා ඉතින් මට කියනවා ආම්දුරු නිසා අපිට ලොකු වාසියක් වුණා. අම්මා කිව්වේ මම ඇයි කියලා. ආම්දුරු කිව්වනේ ළමයින්ට මේ බස්නාහිර පළාතේ නොගිය පන්සල් වලට යන්න කියලා. දැන් සෑම සෙනසුරාදාම අපේ ළමයි නීතිය දාලා තියෙන්නේ. වෑන් එකක් තියෙනවා මුණුබුරු මිනිබිඩු තුන උයාගෙන යනවා කො දානෙත් අදාගෙන. දැන් ගිය සතියේ ගියාකෝ කොරතොට. ගිහිල්ලා නැහැ කොළඹ වුණාට. කඩු වෙලානේ. ගිහිල්ලා දානේ වළඳලා ආම්දුරුවොත් එක්ක කතා කරලා අර කන්ද උඩ රෝද පුටුවෙන් ගෙනියලා වැඳලා අවස් වෙනකන් ඉන්නවා. ඉඳලා භාවනා කරලා පිරිත් ටිකක් කියලා එතනින් යනකො ගෝල් පේස්. අනිවාර්යෙන් රැට කන්න. ඇයි පොඩි උන් ඉන්නවනේ උන්ට මොන භාවනාවද? උණු සතුට වෙන උන් ඉතින් මූදු වෙල්ලේ නටලා තියෙන ඒවා කාලා අයිස්ක්‍රීම් කාලා සතුට වෙලා ගෙදර. හැම සෙනසුරාදාම යනවා කිව්වා. පිළිකුත්තු මමත් ගිහිල්ලා නැහැ. පිළිකුත්තු රජමා විහාර ඔය තියෙන අමුතු පන්සල්. අන්න නාකි වුණාම තියෙන සතුට ගේ ඇතුළටම වෙලා ඉන්න නෙමෙයි.
අන්න ඒක ලොකු දෙයක්. සද්ධාව නැති දෙමව්පියන්ගේ සද්ධාව දියුණු කරන්න ඕන. සද්ධාවට ඒ කාලේ වැන්දේ නෑ මොකක්වත් නෑ සිල්ක දැන් ඒකට පුරුදු කරන්න ගෙදර හරි. පන්සලටම එක්කන් යනවා නෙමෙයි. ගෙදර පුළුවන්. පොය අතරම ගෙදර අම්මව සිල් සමාදන් කරවන්න පුළුවන්. ළඟට ගිහිල්ලා අපි දානේ දෙනවා බුද්ධ පූජාව තියලා. මාසෙට සතියට දවසක්. ඔන්න ඒක. ඒ නිසා මේවා තමයි දරුවෝ විසින් කළ යුතු දේවල්. එතකොට පින්වත්නි අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා මොනවත් කළත් ඉමිනා පුඤ්ඤ කම්මෙන් අපි ජීවිතය හරියට පින් කරලා තියෙනවා. මේ කරපු පින්කම් වල ආනිසංස බෙලෙන් නිවන් දකින්නතුරු. කවදද නිවන් දකින්නේ? ඒ જાතිය දක්වාම අපිට බාලයෝ, මෝඩයෝ, අසත්පුරුෂයෝ දකින්නවත් නොලැබේවා. වෛරයක් නෙමෙයි. වෛර ද්වේෂ කරනවා නෙමෙයි. ඒ අයත් සමාජයේ ඉන්නවා. ඒ අය දකින්නවත් නොලැබේවා කියන්නේ පෛරුපාසනෙ ලැබුණොත් හොඳට හිටපෙකත් නරක වෙනවා. හොඳට අම්මට සලකපු කෙනා අර බාලයෙක්ව බැන්දොත් කසාද බැන්දොත් ඔන්න අම්මට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. තාත්තට කීකරුව හිටපු කෙනා බාලයෙක් සෙට් වුණාට පස්සේ තාත්තට උඩින් යන්න ඉන්නවනම් ඉන්න යනවනම් යන්න ඕන. ඒකයි මේ කියන්නේ. පෞල් ජීවිතයක් වේවා, දරුවෝ වේවා, දෙමව්පියෝ වේවා අපි හැමතිස්සෙම පතන්නේ ඒක ඉපදෙන ආත්මවලදී ගුණ ඇති අම්මා ලැබෙන්නේ. දුප්පත් වුණාට කමන්නේ. දුප්පත් වුණාට කමන්නේ. ගුණ ඇති අම්මා කෙනෙක් හම්බෙන්න ඕන. ජීවිතේ ගොඩ යන්න පුළුවන්. ගුණ ඇති තාත්තා කෙනෙක් හම්බෙන්න ඕන. දුප්පත් වුණාට කමන්නේ. පේමන්ට් එකේ බඩු මේ කර මුට්ටකාරයා වුණත් කමන්නේ. සිල්වතෙක් නම් ගුණවතෙක් නම් අපිට ගොඩ යන්න පුළුවන්. බැරි නෑ. ඒ නිසා තමයි කියන්නේ සතන් සමාගම සත්පුරුෂ සේවනය යාව නිබ්බාන පත්‍ය නිවන යන තුරුම අපිට ලැබේවා. මගදී නෙමෙයි හැම භවයකම අපිට හොඳ අම්මයි තාත්තයි හොඳ දරු පිරිසක්. ඒ පවුල බොහොම ලස්සනයි. දේව විමානයක්. ඒතකොට පාරමී පුරන්න ලේසි, පින් කරන්න ලේසි. හොඳට දෙන්න අවබෝධ කරගත්ත නෝන මාත්‍ය ලැබුණොත් දැන් තෙන්න කෝණ මාත්‍ය පිනට කැමති, සන්ධ්‍යා නෝන අකමැති නම් කරන්නත් වේවා. සන්ධ්‍යා නෝන කැමති, තෙන්න කෝණ මාත්‍ය අකමැති එනම පන්සල් නොවෙලා හිටපන් කියයි. එහෙම පවුල් තියෙනවා. දෙන්න කතා කරනවා. දෙන්න එහෙමනේ දෙන්නට දෙන්න කතා කරන සම සද්දා, සම සීලා, සම ඡාගා. මාත්‍යට ඕන විදිහට කරන්නත් බෑ, නෝනට ඕන දෙන්න සාකච්ඡා කරන්න. මේ වැඩේ අපි කරනවද? කරමු. දැන් අදත් පරණ මිනිස්සු මේ අලුත ඇදෙනුන් නෙමෙයි. අලුත ඇදෙනුන් එනවා පර්ස් එක ගන්නවා 500,000 කොහම දීලා යනවා. පරණ මිනිස්සු ඉන්නවා ඇවිල්ලා කටිනෙට වේවා මොකකට හරි ආඳුන් යෝක අපි කරනවා. මම නෝනාත් එක්කත් කතා කරගෙන එන්න. නෝනා එනවා. ආඳුන් ඒක අපි කොහම හරි කරන්න බල මම මාත්‍ය එක්ක කතා කරගෙන අපි දෙන්නම එන්න. දෙන්නම ඇවිල්ලා ඉතින් නෝනා කියනවා මාත්‍යට අරක දෙන්න. ඉතින් ඒ දෙන්නගේ සතුට බලන්න. ඒ පරණ මිනිස්සු. ඒකයි කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර යාව නිබ්බාන පත්‍ය නිවන් දකින තුරු ලැබෙනකොට මාතා පිතු උපට්ඨානන් දෙමව්පියන්ට සලකලා අපිට පින් කරගන්න පුළුවන්. ඒ නිසා සන්ධ්‍යා නෝනාගේ අම්මා වේවා, තෙන්නකෝන් මාත්‍යාගේ අම්මා වේවා දෙන්නම හොඳ ළමයි සමාජගත කළා. හොඳ මුණුබුරු මිනිබිරියෝ. දැන් ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ ඉන්න බාල මුණුබුරත් හොඳට විභාගේ සමත් වෙලාද ලංකාවට එනවා කිව්වා. ඒවා ආරංචි එනකොට කනට එනකොට අම්මා ඉතින් ගොඩාක්ම අඬපු දවස් මට මතකයි. එක මුණුබුර එකක් කාලේ මැරුණානේ. ඒ වෙලාවේ අම්මා කොච්චර දුක් විඳලාද මුණුබුරෙක් නැති වුණා. ළමයි 11 කිටියට එකෙක් නැති වුණානේ මුණුබුරෙක් කියලා අම්මට හරි දුකක් ඇති වුණා. ඒක මේ පුතා මේ මොඳට පාස් වෙලා ආවා කිව්වම සතුටක් ඇති වුණා. අපේ යෝහන් ගැන කියනකොට තවත් සතුටුයි. එයා කරන වැඩ කොටස දැක්කම එයා මිනිස්සු එක්ක වැඩ කරන ඇති. අනික් අය ඔක්කොම එමයයි. මම මේ ඔළුවට ආපු දෙක කිව්වේ. මේ පවුල් වල සියලු දෙනා එමයයි. එහෙමනම් ලැබිච්ච වෙලාව ඉවරයි. අපි අදත් ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්න තුරු අපිට මේ වාගේ කල්යාණ මිත්‍රයෝ ලැබේවා. ඉතින් අපේ මෑණියන් වහන්සේගේ උපන් දිනේ දවසේ ලීලා උපාසිකාවගේ අපි කියන්නේ මවෝපාසිකා මාතාව මෑණියන් වහන්සේගේ උපන් දිනේට මේ මාසේ 25 වෙනිදා අපි පස්සර ළමයි 100කට සපත්තු දෙනවා. මේ පිරිකර. ඒකත් සංසාරේ කකුලේ අමාරුවක් එන්නේ නැහැ. ඔය කකුල් කපන්න ඒව වෙන්නේ නැහැ. මෙම රෝද පුටු යන්නත් ඕන ලබනාත්මේ.
ඒව තමයි ආනිසංස. අපි ඕවා දීලා නැහැ. සපත්තු. දැන් මම ජීවිතේට සෙරප්පුවක් දාලා නැහැ. ඇයි මට තිබුණේ නැහැ. රුපියල් 9.90ක් සෙරප්පු බාටා දුන්නේ නැහැ. ඉතින් ඒ කාලේ පයින්ම ගීලා දැන් සෙරප්පුව දැම්ම මට කලින් සෙරප්පුව යනවා. දැන් සෝවිතාන්දුරු අපි ඔක්කොම කටිනෙට කියන්නේ ඉන්දියාවේ. සෝවිතාන්දුරුයි මයි සෙරප්පුව දාගෙන ගිහලා සෝවිතාන්ට කලින් සෙරප්පුව යනවා. සෝවිතාන්දුරු කව කයින්දලා දාපන්. දාලා කිව්වා බුද්ධ භූමියේ සෙරප්පු දාන්න ඕද නැහැ. ඇයි බැරිකම පෙන්නුවේ නැහැ. බෑ යනකොට ඒක යනවා අපිට කලින්. දැන් අපි 100කට දෙනවා. ළමයි ඒක දාගෙන 100ම පාස් වෙලා විශ්වවිද්‍යාලය යන්නේ කන්නේ. අපිට ළමයි 5 දෙනෙක් ඉගෙන ගත්තොත් ඕක දාගෙන ගිහිල්ලා. කොච්චර එකක්ද අපිට කල්යාණ මිත්‍රයෝනේ. ඒ නිසා ලීලා තලයිටියාගම මෑණියනි ඔබතුමිය සංසාරේ ගොඩාක් පින් කළා. මේ භවයේදීත් මේ ඇත්තෝ කරන පින්කම් දැක දැක අනුමෝදන් වුණා. පින් කිරීමත් පින් අනුමෝදන් වීමත් කියන දෙකම දස පුණ්‍ය ක්‍රියා. ඉන්දියාවේ කටිනේද අපේ කොළොන්නාවේ අපේ බෝධිය පින්කම් ගොඩ නැගිල්ල මෙතන චෛත්‍ය ඉස්පිරිතාල තව කොච්චරද ලියනවා නම් වෙනම පොතක් ලියත හැකි. මොනවා ඉල්ලුවක් නැහැ කියන්නේ නැහැ නේ. මොනවා හරි ඉල්ලුවොත් බලමු. හොඳයි. සොයලා බලමු. එහෙමනේ කියන්නේ. නෑ කියන වචනේත් නෑ බෑ කියන වචනේත් නෑ. මේ දෙක තමයි නරක. ඇයි නැත්තේ තියෙනවා. ඇයි බැරි පුළුවන්. ලිඳෙන් වතුර ගන්න වතුර උනනවා. දැන් අලුතෙන් පත් වෙච්ච අපේ මානායක ආඳුරන්ටත් මං කිව්වේ ඒකයි. මකුලෑවේ මානායකාංගේ ධර්මශාලාවේ සම්පූර්ණ වාලේ ගැව්වා. පිරිවනක් එකේ පොඩි නළුව අපි ඊයේ පෙරේදා ගියා. නායක ආඳුරව එක්කන් ගිහලාම පෙන්නුවා මේ බලන්න කියලා. මං කිව්වා මෙතන කොන් මාත්‍යට නායක ආඳුර බලන්න එන්න ඕනේ කිව්වා අපි වෙලාවක එන්නම් කියලා. මේ ඔක්කොම කීවම ආඳුරු නමක් බෑ කිව්වේ නැහැ. බුද්ධ රකිත මානායක ආඳුර ඒ වගේ ප්‍රංශේ පන්සල අට මතකයි ප්‍රංශේ පන්සලට ශිෂ්‍යත්ව වලට ගොඩාක් උදව් ඒවා කැමති නෑ කියනවට අපි මේ කිව්වේ ඒවා මේ අම්ම අනුමෝදන් වෙනවා. සාදු සාදු අනුමෝදාමි. එතකොට ඒකේ පින මේ අම්මට ලැබෙනවා. තව ආයුෂ. ඔය වගේම 90 වෙනි උපන්දිනෙත් 100 වෙනි උපන්දිනෙත් බෞද්ධ ආයකයම බණ කියන්නේ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෑණියනි ඔබ වහන්සේට ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව ධන දානීය යසීසුර නැනනුවන නිදුක් නිරෝගී භාවය ජීවිතේ පුරාම ලැබේවා. රවිචන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතු කියන නවග්‍රහ දෝෂ දූරීභූත වේවා. නවග්‍රහය වක්‍ර වීමෙන් අනුවක්‍ර වීමෙන් ඒරාෂ්ටක වීමෙන් ජීවිතේට යම් කරදර තියෙනවා නම් ඒවත් ඉරුදුටු අඳුරමෙන් දූරීභූත වේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් මිතුරන්ගෙන් සතුරන්ගෙන් අසල් වැසියන්ගෙන් වාතෙන් පිතෙන් සෙමෙන් මැසිමදුරු කූඹුවන්ගෙන් විෂසහිත සර්පයන්ගෙන් ජීවිතයට විපතක් නොම වේවා. සැපසේ නින්දයාව සැපසේ නැගිටීවා. නපුරු සීන නොපෙනේවා. මිනිසුන්ට ප්‍රිය වේවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වේවා. දේවාශිර්වාදේ ලැබේවා. තන්නංකර මේදාංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනෝමදාස්සි පදුම නාරද පදමුත්තර සුමේද සුජාත පියදාස්සි අත්තදාස්සි ධම්මදාස්සි සිද්ධාර්ථ තිස්ස පුස්ස විපාසි සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් සංඝ ගුණ බලයෙන් සිල්වතුන්ගේ ගුණවතුන්ගේ උදාර ගුණ බලයෙන් ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ ගිහ්වා ධාතුන් වහන්සේගේ ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගේ ලෝකෙ පුරා වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලාගේ බෝසමිඳුන් වහන්සේලාගේ මේ පිම්බිමේ වැඩ සිටින ත්‍රිවිධ චෛත්‍ය ආනුභාවයෙන් අසිරි බලයෙන් අපේ සන්ධ්‍යා තෙන්නකෝන් මැතිනිය සුදත් තෙන්නකෝන් මැතිතුමා ආදරණීය පුතාලා දෙපළ දියණිය ඒකම අපේ ආදරණීය අම්මලා දෙන්න දෙපාර්ශවයේම අපේ සන්ධ්‍යා නෝනාගේ සහෝදර පිරිස සුදත් මාත්‍යාගේ සහෝදර පිරිස ඥාති පිරිස වාඩි වෙලා ඉන්න මේ මුණුබුරු මිනිබිරියෝ පුංචි ළමයි මේ රට පිට රට ඉන්න සියලුම දෙනාට විශේෂයෙන් උපන්දිනයේ සමරන ආදරණීය අපේ මෑණියන් වහන්සේ ලීලා තලයිටියාගම මෑණියන් ප්‍රදාන කරගත්ත අපේ කල්යාණ මිත්‍රයෝ සේවකයෝ අපේත් එක්ක ඉන්න සියලුම දෙනාට ලක්වැසි ලෝවැසි සෑම දෙනාට කායික මානසික සුව දිගාසිරි කලන මිතුරු සම්පත් ලැබිලා ජීවිතේ තව තව පින්කම් කරගෙන
මෙලවත් පරලවත් වාසනාවන්ත කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපවත් වී වදාළ දරණගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන ඇසුරු නිසුරු කළ පූජනීය සියලුම සංඝ රත්නයටත් එඩ්වින් තලහිටියාගම පියතුමා මුතුබණ්ඩාර තෙන්නකෝන් ආදරණීය පියතුමා GW දිසානායක සහෝදරයා ගාමිණී තලහිටියාගම සහෝදරයා රොෂාන් සම්පත් තලහිටියාගමයේ තරුණ මහත්මා ප්‍රමුඛ එච්චරක් නෙමෙයි තෙන්නකෝන් පවුලෙත් තලහිටියාගම පවුලෙත් මියගිය තව කොච්චරවත් ඇති ආච්චිලා සීයලා මේ අම්මට හිටියනේ අම්මා තාත්තා දෙන්නේ. ඒ අය සියලු දෙනාටම උතුම් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොරලන්දේ වජිර ස්වාමින් වහන්සේ බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සියලුම පවුල්වල සමාජිකයන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ට ලක්වැසි ලෝවැසි සියලුම දෙනාට විශේෂයෙන් කොරෝනා විපත නිසා දුක් විඳින අසරණ සියලුම දෙනාට දේව ආශිර්වාදේ ලැබිලා මේ ලෙඩේ ඉක්මනින්ම ලෝකෙම දුර වෙලා දෙයියෝ වෛද්‍යවරුන්ට ආරුඩ වෙලා හරි අලුත් ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නැවත ලෝකෙම සෞභාග්‍යමත් වේවා ලෝකෙම සූපත් වේවා සතුටු වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සියලුම සංඝයා වහන්සේලා ඇතුළු බුද්ධ ශාසනය සුරකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ලස්සන පින්කමක් වැදගත් පින්කමක් අර්ථවත් පින්කමක් කළා. ඒ පිනේ බෙලෙන් අපේ ලීලා මැතිනියට ආදරණීය මෑණියන් වහන්සේට දිගාසිරිම වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරන වැඳ ගන්න. ආයු වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ යස වඩකෝ බල වඩකෝ වන්න වඩකෝ සුඛ වඩකෝ හෝතු සම්බදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උද්ධීච යසව සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ